ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුන වංග ප්‍රථමයෙන් සිරස්තල. අද දිනේ පැය 4කට අධික කාලයකට විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ අවසරය. ඇතර මේ තත්ත්වය ඇතිවීමට හේතු වෙලා තියෙන්නේ විදුලි අර්බුදයක් නිසා නෙවෙයි අපිට තියෙන තෙල් අර්බුදයක් නිසා. මේ තත්ත්වය අපි ඊටාම කනගාටුවෙන් තමයි අපිට දන්වන්න වෙලා තියෙන්නේ. තෙල් මිල ඉහළ නොදැමීමට රජය තීරණය කරයි. පාස්කු ප්‍රහාරයේ සාක්ෂි සටහන් ඇතුළු වෙලුම් මන්ත්‍රී පරිහරණය සඳහා පාර්ලිමේන්තු පුස්තකාලයට. ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයකින් රුසියාවට සම්බාධක. බලාගාර සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අද දිනේත් පැය 5කට ආසන්න කාලයක් දිවයින පුරා විදුලිය කප්පාදු සිදු කෙරෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය සිදු කළ ඉල්ලීමට අනුව මහජන උපයෝගිතා කොමිසමද ඒ සඳහා අනුමැතිය ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ. මේ අනුව A, B හා C කලාප සඳහා පැය 4යි විනාඩි 40කුත් සහ අනෙකුත් කලාපවලට පැය 4යි විනාඩි 30කුත් විදුලි කප්පාදු සිදු කිරීමටයි අවසර හිමි වී ඇත්තේ. ඒ අනුව පෙරවරු 8:30 සිට රාත්‍රී 10:30 දක්වා කාලය තුල මෙලෙස විදුලි කප්පාදුව සිදු කෙරෙන බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේ. මේ අතර පවතින ඉන්ධන සහ ජල හිඟේ හේතුවෙන් හෙට දිනේ තුල පමණක් ජාතික පද්ධතියට මෙගාවොට් 1628ක විදුලි ධාරිතාවයක් අහිමි වනවා. ඉන් මෙගාවොට් 440ක් තාප විදුලි බලාගාර අක්‍රිය වීම හේතුවෙන් ජාතික පද්ධතියට අහිමි වන බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ. මේ අතර ඊයේ පෙරවරුවේ සිට සපුගස්කන්ද A සහ B බලාගාර සඳහා දැවිතෙල් ලබා දීම ආරම්භ කර තිබෙනවා. විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයට නැප්තා ලබා දීමද ආරම්භ වී ඇති බවයි. ඇතර මේ තත්ත්වය ඇතිවීමට හේතු වෙලා තියෙන්නේ විදුලි අර්බුදයක් නිසා නෙවෙයි අපිට තියෙන තෙල් අර්බුදයක් නිසා. මේ තත්ත්වය අපි ඊටාම කනගාටුවෙන් තමයි අපිට දන්වන්න වෙලා තියෙන්නේ. අපිට ඉන්ධන සංචිත ලැබුණ නැත්නම් මේ තත්ත්වය තවත් වර්ධනය වෙයි කියලා අපි දැනටමත් අනුතුරු අඟවලා තියෙනවා. මේකට අවශ්‍ය බලධාරීන්ට සහ දේශපාලන අධිකාරියට මම හිතන්නේ අපිට කළ යුතු එකම දේ තමයි දැන් තියෙන හැටියට විදුලි බල මණ්ඩලයට අවශ්‍ය තෙල් සංචිත ප්‍රමාණය ඊළඟ මාස දෙක සඳහා අනිවාර්යයෙන්ම විදුලි බල මණ්ඩලය විසින් ආනයනය කරගත යුතුයි. එසේ නැතිනොත් අපිට වෙන්නේ මේ හැමදාම අද කපනවා හෙට කපනවා වගේ අපිට නිවේදන නිකුත් කරන්න ඒක මම අකමැත්තෙන් කරන දෙයක්. ඒත් මම හිතන්නේ මහජනතාවගේ දැනගැනීම පිණිස අපි වග කියන ආයතනයක් වශයෙන් මේ තත්ත්වය අපි මහජනතාවට පහදලා දෙනවා. ඒත් මේ තත්ත්වය ඉක්මනින් निराකරණය කර ගැනීමට රජය සහ අනිකුත් නිලධාරීන් අනිත් ආයතන අපිට අනිවාර්යයෙන්ම සහයෝගය ලබා දිය යුතු කියන පදනම තමයි අපි ඉන්නේ. මේ අතර ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මගී බස් රථ ධාවනය 50%කින් පමණ අඩු වී ඇති බව පෞද්ගලික බස් හිමියන් පවසනවා. ඒ හේතුවෙන් තම කර්මාන්තයේ දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බවයි ඔවුන් ප්‍රකාශ කළේ. අපිට පෞද්ගලික බස් රථ ධාවනය කළ හැක්කේ තවත් දින දෙකක් පමණයි. බස් රථයක ඩීසල් ලීටර 160ත් 200ත් අතර ප්‍රමාණයක් ගබඩා වී තිබෙනවා. ඒ ඩීසල් ලීටර 160ත් 200නුත් අපිට ධාවනය කළ හැක්කේ තවත් දින දෙකක් පමණයි. ඉතින් රජය විසින් පෞද්ගලික බස් රථ සඳහා අද හෝ හෙට ඩීසල් ලබා නොදෙන්නේ නම් අනිවාර්යෙන්ම අනිද්දා දිනේ සිට පෞද්ගලික බස් රථ ධාවනය කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා අපි රජයෙන් විශේෂ ඉල්ලීමක් කරනවා යම් යම් පිරවුම්හල්වල ආම්බු ලෙස ඩීසල් නිකුත් කිරීම සිද්ධ වෙන බවට ආරංචි ලැබී තිබෙනවා. ඒ ඩීසල් නිකුත් කිරීමෙන් ප්‍රමුඛතාවය පෞද්ගලික බස් රථ සඳහා ලබා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සහ සාක්ෂි සටහන් මන්ත්‍රීවරුන්ට පරිහරණයට අවසර ලබා දී තිබෙනවා. මෙම ලිපිගොනු පාර්ලිමේන්තුවට බහර දීම සිදු ඇත්තේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අනාවරණය කරගත් කරුණු ජනතාව අතරට සංනිවේදනය විය යුතු බැවින් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩිදුර පරිශීලනය සඳහායි.
2019 අප්‍රේල් 21 වනදා සිදු වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂා කර විමර්ශනය කර වාර්තා කිරීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සභාවේ විශේෂ අවසරය සහිතව සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් 20/21/2/25 වන දින සභාගත කරන ලද අතර එම කොමිෂන් සභාවේ සාක්ෂි සටහන්වල වෙළුම් 87ක් 20/22/2/22 වන දින මා වෙත බාර දෙන ලද අතර ඒ අනුව එම වාර්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ පරිහරණය සඳහා පාර්ලිමේන්තු පුස්තකාලයේ තැබීමට අවශ්‍ය කටයුතු කරනු ලබන බව එම ගරු සභාවට දන්වනු කැමැත්තෙමි. දැන් ඔබතුමා දන්නවා මේ දවස්වල විශාල වශයෙන් හැම ඉන්ධන පිරවුම් මලක් අංගම මේ තෙල් ලබා ගැනීම සඳහා වාහන පෝලින් වල නවත්තලා තියෙනවා. ඉතින් විශාල රාවයක් යනවා මේ ඉන්ධන හිඟයක් එනවා කිය. මේ ගැන ඇති සත්‍ය අසත්‍යතාවය කුමක්ද? වර්තමාන මිලානුව ගරු කතානායකතුමනි අපිට මාසෙකට ඩොලර් මිලියන 500ක පමණ මුදලක් ඉන්ධන ආනයනය සඳහා වැය වෙනවා. අපේ මාසික අපනයන ආදායම ඩොලර් මිලියන 1000යි. එම් බලද්දී අපේ අපනයන ආදායමෙන් 50%කට වැඩි ප්‍රමාණයක් ඉන්ධන සඳහා වැය කරන්න සිදුවීම මත ඉන්ධන ආනයනය කිරීම අභියෝගයක් බවට අද පත් වෙලා තියෙනවා. ඇත්තෙන්ම අද තියෙන රටේ තියෙන ප්‍රශ්නේ ඉන්ධන හිගයක්වත් ඖෂධ හිගයක්වත් සිමෙන්ති යකඩ විදුලි හිගයක්වත් නෙවෙයි විදේශ විනිමය හිගය ඩොලර් හිගය මේ මොහොතේ ඩීසල් හිගයක් රටේ තියෙන බව ඇත්තයි. මොකද අපි පහුගිය දවස් 5 අපිට තිබෙ මේ ඩීසල් අවසාන නැව නිදාස් කර ගැනීමේ ගැටලුව නිසා අපි පහුගිය දවස් 5ම සීමිත තොගයන් තමයි ඉන්ධන පිරවුම් වලට නිකුත් කරේ. ඒ නිසා රට පුරාම ඉන්ධන පිරවුම් වල ඩීසල් හිගයක් තිබුණා. ඒක ඇත්තක්. මේ පෝලින් වලට එක හේතුවක් තමයි තෙල් මිල වැඩි වෙයි කියලා සමහර තැන්වලත් මේ ලොකු රාවයක් ගිහිල්ලා තියෙන හින්දා ෂෙඩ් වලිනුත් ඒ තෙල් නිකුත් නොකිරීමකුත් සමහර අවස්ථාවලදී සිද්ධ වෙනවා. ඒ නිසා ඒ කියන්නේ ඉන්ධන මිල සංශෝධනය කිරීම පිළිබඳව ඔබතුමාගේ අදහස මොකක්ද? ඇත්තෙන්ම අපි අවසාන වතාවට තෙල් මිල වැඩි කරේ පසුගිය දෙසැම්බර් මාසයේ 20 වෙනිදා. එදා බ්‍රෙන්ට් බොරතෙල් බැරල් එක මිල තිබුණේ ඩොලර් 72යි. ඊයේ වෙන විට ඩොලර් 99 දක්වා ඉහළ නැග්ගා. අද තියෙන යුක්‍රේන රුසියානු යුද්ධයේ තීව්‍රතාව මත බොහෝ විට අද දිනේ ඩොලර් 100 ඉක්මවා යාවි කියන එක තමයි තෙල් විශේෂඥ රණාවකි පළ කරලා තියෙන්නේ. දෙසැම්බර් 20 ඉඳන් ඊයේ වෙනකන් 138කින් ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ මිල වැඩි කිරීමක් සිදු කළේ නැහැ. ඊයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දීර්ඝ සාකච්ඡාවක් සිදු කරලා තෙල් මිල වැඩි නොකළ සිටිය යුතුයි කියලා තීන්දුවක් ගත්තා. රටේ ජනතාවගේ දැනගැනීම පිණිස කියන්න ඕනේ මේ මොහොතේ දකුණු ආසියාවේ අඩුම තෙල් මිල තියෙන ලංකාවේ. දැන් මේ වන විට ගෑස් සහ එවැගේම සීනි සහල් පිළිබඳව ප්‍රශ්නයට හිගය නැති වෙලා තිබෙනවා. තරමක් මිල වැඩිවීමක් සිද්ධ වෙලා තිබෙනවා. තවමත් කිරිපිටි සහ සිමෙන්ති පිළිබඳව 100%ක්ම ප්‍රශ්න निराකරණය කරගන්න පුළුවන්කමක් ලැබිලා නැහැ. ඒ අනුව මේ වන විට රජයේ පැත්තෙන් ඒ දෙකටම අදාළ බදු ඉවත් කරලා ගත හැකි ක්‍රියාමාර්ග සියල්ලක්ම අරගෙන තිබෙනවා. දැන් විශේෂයෙන්ම සිමෙන්ති සම්බන්ධව 7 වෙනිදා කර්මාන්තශාලාවක් හම්බන්තොට ඉදවීමෙන් පස්සේ මාසයකට මිලියන 3ක් කොට ඒ කර්මාන්තශාලාවෙන් වෙළඳපොළට දානවා. ඉතින් එතකොට මං හිතන්නේ අපිට මේ තත්ත්වය නිවැරදි කර ගැනීම සඳහා කටයුතු කරන්න පුළුවන්කමක් ලැබෙයි. සියලුම රාජ්‍ය ආයතන වෙතින් නිසි අයුරින් ජනතා සේවයට වනු දැකීම තම බලාපොරොත්තුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අද පෙරවරුවේ රාජ්‍ය නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ. රජයේ ඉදිරි සැලසුම් පිළිබඳව දැනුවත් කිරීමට අදාළවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජ්‍ය නිලධාරීන් අතර මෙම විශේෂ හමුව පැවැත්වුණේ. එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ රාජ්‍ය සේවකයන්ගෙන් බහුතරය වැඩ කිරීමට කැමැත්තෙන් පසුවන බවත් අවශ්‍යව ඇත්තේ අධීක්ෂණය උපදෙස් ලබා දීම සහ දිරිගැන්වීම මගින් ඔවුන්ගේ සේවය රටට ඵලදායීව ලබා ගැනීම බවයි. ආණ්ඩුකාරවරුන් අමාත්‍යංශ පළාත් හා දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු සියලුම ඉහළ නිලධාරීන් ඒ සඳහා පෞද්ගලිකව මැදිහත්ව නායකත්වය දීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා. රාජ්‍ය ආයතන වෙත පෞද්ගලිකවම ගොස් අධීක්ෂණය සිදු කරන බවද සඳහන් කළ ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරුන් ඇතුළු රජයේ නිලධාරීන්ද තමන් යටතේ ඇති ආයතන වෙත ගොස් අවශ්‍යතා සපුරමින් සියලු සේවකයන් දිරිගන්වමින් ඉහළ අධීක්ෂණයක් සිදු කරන ඇතැයි අපේක්ෂා කරන බවද සඳහන් කළා. නිලධාරීන්ගේ යුතුකම වගකීම හා මානුෂිකත්වයේද මේ සියල්ල අතර ඉතා වැදගත් බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. සේවා ඉටු කිරීමේදී මධ්‍යම රජය සහ පළාත් සභාව යටතේ ඇති ආයතන ක්‍රියාත්මක විය යුත්තේ එකම රාජ්‍ය ප්‍රතිපත්තියක බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. මේ අතර රජයේ ප්‍රධාන වැඩපිළිවෙලක් ලෙස ක්‍රියාත්මක හරිත කෘෂි කර්මාන්තයේ යටතේ කාබනික වගාව අනාගත පරපුරේ යහපත් සෞඛ්‍ය වෙනුවෙන් දියත් කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබුවා.
නිසි කාලයට ප්‍රමිතියෙන් යුත් අදාළ කාබනික පොහොර බෙදාදීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කරගත හැකි බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ. දේශීය ආර්ථිකය ස්වයංපෝෂිත වැඩපිළිවෙලක් මගින් කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබෙනවා. වැඩි දෙනෙක් වැඩ කරන්න කැමති විශේෂයෙන්ම තරුණයන් හැටියට රාජ්‍ය සේවයට බැඳුනම ඒ අය ගොඩක් වැඩ කරන්න කැමති. හැබැයි ඒ අයකින් වැඩ ගැනීම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. නිලධාරීන් වුණාම මම දන්නවා මුලින්ම ඒ අයට නායකත්වයක් දෙනවා නම්, ඒ අයව උනන්දු කරනවා, ඒ අයගේ උපදෙස් දෙනවා නම්, ඒ අය කරන දේවල් ගැන අගය කරනවා නම් නිලධාරීන් වැඩ කරනවා පහළ මට්ටමේ. ඉතින් ඒ අයව දිරිගැන්වීම, උපදෙස් දීම ඒක ඉහළ මට්ටමේ ඉඳලා පහළට යන්නට ඕනේ. දෛනිකව මෙරටින් දහස් ඉක්මවා කොවිඩ් ආසාදිතයින් වාර්තා වුවත් ඔමික්‍රෝන් ප්‍රභේදයේ ස්වභාවය හමුවේ වාර්තා වන අගයන්ට වඩා වැඩි අගයන්ගෙන් ආසාදිතයින් සමාජය තුළ සිටින බව සෞඛ්‍ය අංශ අවධාරණය කර තිබෙනවා. ගතවදිනේ මෙරටින් තවත් කොවිඩ් ආසාධිතයන් 1254 දෙනෙකු වාර්තාවීමත් සමග මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 6,39,297ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම ඊයේ සිදු වූ බවට තවත් කොවිඩ් ආසාධිත මරණ 31ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමග මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාධිත මරණ සංඛ්‍යාව දැක්වුණේ 16,055ක් ලෙසයි. මේ අතර මෙරට ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග වත්මන් කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ මාධ්‍ය වෙත මෙලෙස අදහස් මේ මොහොතේ වාර්තා වෙන රෝගීන් සංඛ්‍යාව වශයෙන්ම රෝග ලක්ෂණ සහිතව යම් හේතුවක් නිසා පරීක්ෂණයට ලක් කරන අය පමණයි. ඊට අමතරව විශාල සංඛ්‍යාවක් ඉන්න බව අපි හැම විටේම පිළිගන්නට සිද්ධ වෙනවා. ඒක මේ ඔමික්‍රෝන් රෝගයේ ස්වභාවය නිසා නැතුව අපේ තියෙන සෞඛ්‍ය පද්ධතියේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි. ඉතින් ඒ නිසා අපිට වඩාත් සැලකිලිමත් වෙන්න ඕන මේ මොහොතේදී මේ රෝගයෙන් අපි ආරක්ෂා වෙන්න ඕන, පැතිරීම වළක්වන්න ඕන. මෙවැනි වසංගත තත්ත්වයක් එක එක අවදි තියෙනවා. දැන් පළවෙනි අවදිය තියෙන්නේ අපි බලන්නේ වෛරසය පසුපස හමා ගිහිල්ලා. මොකද ඒක පාලනය කරන්න පුළුවන් එකම ක්‍රමවේදය ඒකයි. මොකද වෛරසයේ ආසාදිතය අයින් කරලා ඔවුන්ගෙන් පැතිරීම වළක්වන්න. ඊට පස්සේ එක අවධියක් එනවා මේක පූර්ණ විදිහට සමාජගත වුණාට පස්සේ ඊට පස්සේ එන්නත් කරන්නේ මගේ මාරාන්තික තත්ත්වය අඩු වුණාට පස්සේ අපිට අර වෛරසයේ පසුපස හමා යන අවධිය ඒක ප්‍රායෝගික නැහැ. ඊට පස්සේ තියෙන මේක එන්ඩමික් ස්ටේජ් එක කියලා. කියන්නේ සමාජගත වීමක් සම්පූර්ණ වුණාට පස්සේ අපිට තියෙන ක්ලිනිකල් ඩිසීස් එක. ඒ කියන්නේ සායනික රෝග ලක්ෂණ මත පදනම්ම රෝගීන් හඳුනා ගැනීමක් තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ අවදි තියෙන දැන් අපි ඉන්නේ ඒ වගේ අවධියකදී. ලෝකේ එකයි හුඟක් රටවල් මේක දැන් සායනික තත්ත්වයෙන් තමයි මේක කළමනාකරණය කරන්නේ. මේ අතර පාසල් දරුවන් සඳහා වූ කොවිඩ් එන්නත් කරන වැඩසටහන යටතේ ඔවුන්ට හිමි දෙවන මාත්‍රාව ලබා දීම සම්බන්ධව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හිරත් මහතා මෙලෙස අදහස් දැක්වුවා. නියමිත දිනේදී ඒ දරුවා පාසල් දරුවෙක් හැටියට එනවා නම් ඒකේ ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි පාසල් ආශ්‍රිතව ඒ අදාළ සියලු දෙනාටම ඒ එන්නත ලැබිය යුතු සියලු දෙනාටම එන්නත් ලබා දීමට අවශ්‍ය උපදෙස් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා ලබා දීලා තියෙනවා. උදාහරණයකට ගත්තොත් එහෙම පාසලක දරුවන්ට ෆයිසර් එන්නත ලබා දෙනකොට ඒ නියමිත දිනේ එළඹ ඇති දෙමව්පියෙකුට හෝ ඒ වගේම කාර්ය මණ්ඩලයේ කෙනෙකුට ඒ දිනේදී බූස්ටර් එන්නත හැටියට ෆයිසර් එන්නත ලබා ගන්න පුළුවන් කියන එක පැහැදිලිව උපදෙස් ලබා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා පාසලෙන්ම ගැනීමද කියන එකට වඩා වැදගත් වෙන්නේ නියමිත දිනේදී නියමිත මාත්‍රාව ලබා ගැනීමයි. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 15,659ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,07,583ක් ලෙසයි. ඔමික්‍රෝන් හේතුවෙන් හොංකොංහි කොවිඩ් ව්‍යාප්තිය වේගවත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් හොංකොංහි කොවිඩ් වසංගත ව්‍යාප්තිය සීක්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඊයේ දිනේදී රටින් නව ආසාදිතයන් 6,000 ඉක්මවා වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. හොංකොංහි සෞඛ්‍ය අංශ පවසන්නේ එරට කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ගෙවුණු දෙසතිය තුළ 20 ගුණයකින් පමණ ඉහළ ගොස් ඇතත් රට වසා දැමීමේ සැලසුමක් නොමැති බවයි. නමුත් එළඹෙන මස පැවැත්වීමට නියමිත මැතිවරණය කල් දැමීමටයි එරට රජය තීරණය කර ඇත්තේ. 2021 අවසන් වන විට මිලියන 7.5ක් වූ වැසියන් වාසය කරන නගරයෙන් වාර්තා වී තිබුණේ රෝගීන් 12,650ක් පමණක් වන අතර මරණ වාර්තා වී තිබුණේ 220ක් පමණයි. කෙසේ නමුත් මේ වන විට නගරය තුළ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 66,574ක්. එමෙන්ම වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 336ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර යුරෝපයේ කොවිඩ් හේතුවෙන් තවමත් වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ ප්‍රංශයයි. ඒ අනුව ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 97,382 දෙනෙකු හඳුනා ගැනීමත් සමග ප්‍රංශයෙන් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 2,24,1,406 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මේ වන විට ප්‍රංශයේ ප්‍රමුඛ කොවිඩ් ප්‍රභේදය බවට පත්වමින් පැතිරයන්නේ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයයි. එම ප්‍රභේදය දෛනික ආසාදිතයන් සීඝ්‍රයෙන් ඉහළ යාමට හේතු වී තිබෙනවා. කෙසේ වෙතත් එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ගත වූ දින කිහිපයේදී එරටින් වාර්තා වූ ආසාදිතයන්ගේ පහළ යාමක් දක්නට ලැබුණු බවයි. මේ අතර තුන්වන කොවිඩ් රැල්ලක් පැන නැගුණු ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම පහළ ගොස් තිබෙනවා. ඒ අනුව ගත වූ පැය 24 තුළ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 15,102ක. එය පෙර දිනයට සාපේක්ෂව 6%ක පහත වැටීමක් බවයි ඉන්දිය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. ඉන්දියාවේ තවමත් කොවිඩ් වෛරස කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයයි. එමෙන්ම ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඩ් මරණ 281ක්ද වාර්තා වුණා. ඉන්දියාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,12,652කට අධිකයි. පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්තන ජාතික වැඩසටහන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා. මාධ්‍ය ප්‍රසාරණයට සමගාමීව මාධ්‍ය සාක්ෂරතාව පොදු ජනතාවටද ලබා දිය යුතු බවයි එහිදී අවධාරණය කෙරුණේ. අද අවශ්‍ය වී තිබෙනවා ජනමාධ්‍යයේ භෞතික ප්‍රසාරණයට අනුපාතිකව ඒ ගුණාත්මක වර්ධනයක් ඇති කිරීමේ ව්‍යායාමයක් අවශ්‍ය වෙනවා. අද අපේ රටේ පාසල්වල ජන සංනිවේදන විෂය ජනමාධ්‍ය විෂය උගන්වන ළමයි දහස් ගණන් එය හදාරනවා. බොහෝ තරුණ පිරිස් කැමති ජනමාධ්‍ය තමන්ගේ වෘත්තිය සඳහා තෝරා ගන්න. ඒ නිසා මේ පිරිස් වලට පමණක් නොවේ පොදු මහ ජනතාවට මාධ්‍ය පිළිබඳ හඳුන්වා දීමක් කළ යුතුයි. මේක තමයි මම දකින විදිහට මාධ්‍ය සාක්ෂරතාව වර්ධනය කළ යුතුයි. මගේ නම් විශ්වාසය අපේ රටේ මාධ්‍ය සාක්ෂරතාව බොහොම පහළ මට්ටමක තිබෙන්නේ. මාධ්‍යයේ දේශපාලන ආර්ථිකය කුමක්ද? what is the political economy of media? මේක ඉතාම වැදගත් ප්‍රශ්න. ඊට පස්සේ මාධ්‍ය ආයතන හැදෙන්නේ කොහොමද? ප්‍රවෘත්ති සම්පාදනය කරන්නේ කොහොමද? ප්‍රවෘත්ති තෝරා ගැනීමේදී භාවිත කරන නිර්ණායක මොනවද? මේ කරුණු පිළිබඳව ජනතාවට අවබෝධයක් තිබුණොත් ජනතාව මාධ්‍ය වශයෙන් නොමග යැවීම හෝ රට අවුල් කිරීම සමාජයේ සිදුවීම වළක්වන්න පුළුවන්. මාධ්‍ය ප්‍රසාරණයට සමගාමීව මාධ්‍ය සාක්ෂරතාව වර්ධනය කරන්නට ඕන. මෙන්න මේ කාර්යය සඳහා ජනසන්නිවේදන සහ ජනමාධ්‍ය විෂයන් හදාරන අපේ ඒ දරුවන්ට උගන්වන ගුරුවරු, ඒ ගුරුවරුන්ට මඟ පෙන්වන ඔවුන් අධීක්ෂණය කරන කලාප අධ්‍යක්ෂවරු, කොට්ටාශ අධ්‍යක්ෂවරු, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු සමග සහයෝගයෙන් මේ වැඩසටහන ආරම්භ කළේ ඒ පළල් පරමාර්ථය සපුරා ගැනීම සඳහා. මේ සමාජයේ පැවැත්මට සමාජයේ උන්නතියට අවශ්‍යම සාධකයක් ලෙස අපි කල්පනා කරනවා. ඒ අරමුණ ඇතිව තමයි මේ ආරම්භ කළේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විදිහට මේ වන විට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ නායකත්වයේ යටතේ ජනමාධ්‍ය අමාත්‍යාංශ උපදෙස් පරිදි අපි සෑම පාසලකටම පාසල් මාධ්‍ය සමාජයකටම යම් භෞතික සම්පත් ප්‍රමාණයක් අපිට කළ හැකි මට්ටමේ අපි ඉටු කරලා තියෙන පහුගිය වර්ෂ දෙක ඇතුළත මේ වන විට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ අස්සනින් ප්‍රථම වතාවට ඔබේ පාසලේ මාධ්‍ය සමාජයේ ලියාපදිංචි කරලා තියෙනවා. ඒ වගේම මේ මාධ්‍ය සමාජ භාර වෙන ආචාර්යවරුන්, ඒ වගේම ඒ විෂය උගන්වනු ලබන ගුරුවරුන්ට වෘත්තිමය පිළිගැනීමට ලක්කරන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ නිල අස්සනින් ඔබට පිළිගත් හැඳුනුම්පතක් ලබා දීලා තියෙනවා. අපිත් එක්ක ලියාපදිංචි වෙච්ච ගුරුවරු සියලු දෙනාටම අපි ලබා දෙනවා. අපි මේක දීර්ඝ කාලින සැලැස්මක් එක්ක දැක්මක් එක්ක ඉදිරියට ගෙන වැඩපිළිවෙලක් කියන එක මතක් කරන්න කැමතියි. රත්මලාන දුම්රිය යාන්ත්‍රික කර්මාන්ත ශාලාවේදීත් කරන නව ව්‍යාපෘති මෙවන විට ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය එහි විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. රත්මලාන දුම්රිය යාන්ත්‍රික කර්මාන්ත ශාලාවේ සිදු කරන දුම්රිය මැදිරි අලුත් වැඩියාව සඳහා නව ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ අනුව එම ව්‍යාපෘතිවල ප්‍රගතිය ප්‍රවාහන අමාත්‍යවරියගේද නිරීක්ෂණයට ලක් වුණා. අලුත්වැඩියා කටයුතුලට අමතරව පැරණි එන්ජින් බලවේග කට්ටල හා මැතිරි සම්පූර්ණයෙන් යළි ප්‍රතිසංස්කරණය කොට නවනිමාවකට භාජනය කර ධාවනය සඳහා යොදවනු ලබනවා. ඊට අමතරව සංචාරක ආකර්ෂණය ඇතිකිරීමේ හා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් විශේෂ ව්‍යාපෘතියක් ලෙස දැවවලින් ප්‍රතිනිර්මාණය කරන ලද දුම්රිය මැදිරි නිපදවීමද රත්මලාන දුම්රිය යාන්ත්‍රික කර්මාන්ත ශාලාවේ ඉංජිනේරුවන් සහ කාර්මිකයන් විසින් සිදු කරනු ලබනවා.
වර්ෂ 1936දී බ්‍රිතාන්‍ය පාලන සමයේ ආරම්භ කරන ලද මෙම කර්මාන්තශාලා සංකීර්ණය මෙවන විට ඉංජිනේරුවන් කාර්මික නිලධාරීන් කාර්මිකයන් ඇතුළු සේවකයන් 2260 දෙනෙකු පමණ සේවයේ නිරතවීම විශේෂත්වයක්. එමෙන්ම එම කර්මාන්තශාලාවේ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එම කර්මාන්තශාලාවේ දෛනික කාර්යයන් පිළිබඳව සොයා බැලීමද සිදු කර තිබෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. ජාතික වැවිලි කළමනාකරන ආයතනයේ සහතිකපත්‍ර ප්‍රධානෝත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංගහලේදී පැවැත්වුණා. එහිදී ශ්‍රී ලංකාවේ වැවිලි ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කැප වූ වෘත්තිකයන් 10 දෙනෙකුට ජාතික වැවිලි කළමනාකරන ආයතනයේ ගෞරවනීය වෘත්තීයමය සමාජිකත්වය සහ වැවිලි ක්ෂේත්‍රයට අදාළ වරරත් වෘත්තීය සමාජිකත්වය 9 දෙනෙකුට ආශ්‍රිත වෘත්තීය සමාජිකත්වය 5 දෙනෙකුට ලෙසින් ජනාධිපතිවරයා අතින් සහතික පිරිනැමුණා. එමෙන්ම එම ආයතනයේ උසස් ඩිප්ලෝමාව 12 දෙනෙකු හට සහ ඩිප්ලෝමාව 86 දෙනෙකුටත් ජාතික වැවිලි කළමනාකරන ආයතනයේ පුහුණුව නිම කළ විද්‍යාර්ථීන් 224 දෙනෙකු වෙත සහතික පත්‍රද ප්‍රදානය මෙහිදී සිදු වුණා. එහිදී වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රගමනයට 42 වසරක් තුළ තාක්ෂණික දැනුම ලබා දෙමින් ජාතික වැවිලි කළමනාකරන ආයතනයේ සිදු කළ සේවයේ ඇගයීමටද ලක්වීම විශේෂත්වයක්. උඩරට දුම්රිය මාර්ගයේ රොසැල්ල සහ හැටන් අතර පිහිටි රක්ෂිතයක ඊයේ රාත්‍රියේ හටගත් ගින්නකින් අක්කර 25ක් පමණ ගිනිගෙන විනාශ වී තිබෙනවා. ඒ අනුව එම දුම්රිය මාර්ගයට ඉහළින් පිහිටි ස්ටැඩන් වත්තට අයත් සිත්තර වත්ත කොටසේ වනවගා රක්ෂිතයකයි එම ගින්න හටගෙන තිබුණේ. කෙසේ වෙතත් වනවගා සහ එලුක් සහිත එම රක්ෂිතයට කිසියම් පිරිසක් ඊයේ රාත්‍රියේ ගිනි තබන්නට ඇති බවට ප්‍රදේශවාසීන් සැක පළ කරනවා. අද අලුයම වන විට ගින්න සීග්‍රේන් එම රක්ෂිතයට ඉහළින් වූ රුවන්පුර ජනපදයේ දක්වා පැතිර ගිය බවද ප්‍රදේශවාසීන් සඳහන් කළා. මේ වන විට ගින්න හේතුවෙන් විශාල පරිසර හානියක් සිදු වී ඇති අතර එම රක්ෂිතයේ තිබූ ජලමූලාශ්‍රිත සිදී ගොස් ඇති බවටයි අප වාර්තාකරු සඳහන් කළේ. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඇතුගල්පුර පිවිසුමේ ගත වූ පළමු මාසය තුළ රථවාහන ලක්ෂ 5කට අධිකව ගමන් කිරීමෙන් කෝටි 10කට අධික ආදායමක් උපයා ඇති බව මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා. පසුගිය ජනවාරි මාස 15 වන දින මීර්ගම සිට කුරුණෑගල දක්වා මෙම මාර්ග කොටස ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පළමු පැය 12 තුළ ජනතාවට නොමිලේ ගමන් කිරීමට අවස්ථාව ලබා දෙනු ලැබුවා. ඉන්පසු පසුගිය ජනවාරි මාස 16 වන දින දහවල් 12න් පසුවයි අධිවේගී මාර්ගයේ ධාවනය වෙනුවෙන් මුදල් අය කිරීම ආරම්භ කෙරුණේ. ඒ අනුව එදින සිට ඊයේ දිනේ අතර කාලය තුළ රථවාහන 5,10,670ක් එම මාර්ගයේ ධාවනය කර ඇති අතර එමගින් මෙලෙස 10 කෝටිය ඉක්ම වූ ආදායමක් උපයා ගැනීමට හැකි වූ බවයි මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කළේ. මෙහෙයුමක අයිතිකරුවෙක් බවට පත්වුණ වීරයෙක් නොබියව තවත් කෙනෙක් වෙනුවෙන් පෙනී සිටී. පුංචි දරුවෙක් පටු නලයක හිරවෙලා උඩට එන්න ලොකු උත්සාහයක් දරන්නේ. මේ පුංචි දරුවට හරියට හුස්ම ගන්න පවා බැහැ. රුමේනියාවේ තියෙන පටු නලයක් ඇතුළේ තමයි මේ පුංචි දරුවා හිරවෙලා ඉන්නේ. වටේ ඉන්න හැම කෙනෙක්ම උත්සාහ දරනවා දරුවා බේරගන්න. ආරක්ෂක නිලධාරීන් පවා දරුවා බේරගන්න දරන්නේ ලොකු උත්සාහයක්. මේ මෙහෙයුම පැය 11කට ආසන්න කාලයක් ක්‍රියාත්මක වුණා. ඒත් කිසිම විදියකින් දරුවා බේරගන්න බැරි වුණා. ඒ අතරේ පුංචි දරුවා බේරගන්න මේ ස්විච්චාවෙන් ඉදිරිපත් වෙන්නේ වයස අවුරුදු 14ක තවත් දරුවෙක්. කිසිම පැකිලීමක් නැතුව මේ පුංචි වීරයා අර පුංචි දරුවා බේරගන්න පටු නලය ඇතුළට යන්නයි මේ සූදානම. ආරක්ෂක විධිවිධාන සියල්ලක්ම වගේ මේ කියන පුංචි වීරයට නැත්නම් ක්‍රිස්ටියන් මේරියන් බෙචානුට ලබා දීලා තියෙන්නේ. කිසිම බයක් නැතුව බෙචානු පටු නලය ඇතුළට ඇතුල් වුණා. වටේ හිටපු හැමෝගෙම හදවත් මොහොතකට කුතුහලයෙන් පිරීලා ගියා. ඒ මොකද කිව්වොත් ඔවුන්ට නලය ඇතුළේ හිරවුණු පුංචි දරුවා බේරගන්නත් ඕනේ. ඒ වගේම ඒ දරුවා බේරගන්න ගිය බේචානුගේ ජීවිතයට අනතුරක් වෙන්නත් බැහැ. සිද්ධ වෙන්න යන දේ ගැන හැමෝම දැස් දල්වගෙන බලාගෙන හිටියා.
ටිකකින් මේ ඉහළට එන්නේ බිචානු එක්ක අපි කිව්ව පුංචි දරුවා උඩට ආවා. පැය ගණනාවක් හුස්ම ගන්න බැරුව ඉදිය මේ පුංචි දරුවා යන්තම් හුස්ම ගන්න වුණා. පුංචි දරුවගේ තාත්තා ඒ දරුවා ආදරෙන් වැළඳ ගත්තේ හැම කෙනෙක්ගෙම ඇහැට කඳුලක් එකතු කරලා. අපිට අමතක කරන්න බැරි මේ කතාවේ වීරයා අවුරුදු 14ක් වුණත් බය නැතුව පුංචි දරුව බේරගන්න ඉදිරිපත් වුණ බිචානු. හැම කෙනෙක්ම බිචානුට කෘත්‍යපූර්වක වුණා. තව කෙනෙක් වෙනුවෙන් තමනගේ ජීවිතය ගැනවත් නොහිතා බිචානු කළේ කොයි තරම් ආදර්ශ සම්පන්න දෙයක්ද. හැම කෙනෙක්ගෙම හදවතේ ඒ වචන ටික ලැගුම් ගත්තා. ඉතින් අපේ හදවතෙත් මේ වචන ටික ඒ විදියටම බිචානු වෙනුවෙන් ලියවුණා. ඇත්තටම බිචානු කියන්නේ වීරයෙක්. අවධානය විදෙස් පුවත් වෙත. රුසියානු ජනාධිපතිවරයා විසින් නැගෙනහිර යුක්‍රේනයේ කැරලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින ප්‍රදේශ දෙකක් ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගැනීමට එරෙහිව ඇමරිකාව සහ ජර්මනිය විසින් ආර්ථික සම්බාධක පනවා තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් රුසියාව ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරන බවට චෝදනා කරනවා. ඒ ඊයේ දිනේදී රුසියාව විසින් යුක්‍රේන දේශ සීමාවට යොදවා ඇති බටපිරිස් ඉහළ නැංවීම හේතුවෙන් මේ නිසා රුසියාවේ ප්‍රමුඛ වාණිජ ආයතන දෙකකට එරෙහිව සම්බාධක පැනවීමට ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබෙනවා. එමෙන්ම ඇමරිකානු බටපිරිස් යුරෝපා රටවලට යැවීමටද ඔහු පියවරගෙන ඇති බවයි දහවල මන්දිරය නිවේදනය කළේ. එහි මූලික පියවරක් ලෙස ඉතාලිය සහ පෝලන්තයේ ඇමරිකානු බටපිරිස් ස්ථානගත කිරීමට සැලසුම් කර තිබෙනවා. එමෙන්ම බ්‍රිතාන්‍යය යුක්‍රේන හමුදාවට ආයුධ සැපීමට තීරණය කර ඇති අතර අගමැති බොරිස් ජොන්සන් සඳහන් කළේ රුසියාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමට පියවරගත් බවයි. මේ අතර මේ වන විටත් රුසියාවෙන් සැපෙන ස්වභාවික ගෑස් මිලදී ගැනීම අත්හිටුවීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා. යුරෝපයේ ප්‍රමුඛතම ගෑස් සපයන්නා වන්නේ රුසියාවයි. ඒ අනුව ඉදිරියේදී ලෝක ඛනිජ තෙල් මිල උච්චාවචනයන්ටද මෙම තීරණය අතිශය බලපතල බලපෑම් එල්ල කරනු ඇති බවටයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. යම් හේකින් මෙම දේශ සීමාවල ගැටුම් සහගත තත්ත්වයක් උද්ගත වූහොත් එය ලෝක ඛනිජ තෙල් මිල ගණන් පෙර නොවූ විරු මට්ටමින් ඉහළ දමන සාධකයක් වනු ඇති බවටත් ඔවුන් අනතුරු අඟවනවා. එසේම යුක්‍රේනය තුළ ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කළ ප්‍රදේශ සඳහා කැනඩාව ආර්ථික සම්බාධක පනවනු ලැබවා. මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින්ගේ ක්‍රියා කලාපයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් වැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කර තිබෙනවා. ඔහු පෙන්වා දෙන්නේ සාමසාධක බටයන් ලෙස රුසියානු හමුදා යුක්‍රේනයේ ඩාන්නෙක් සහ ලුහාන්ස් ප්‍රදේශවලට යැවීම වැරදි ක්‍රියාවක් බවයි. වෙනත් රටක කොටසක් ලෙස පවතින ප්‍රදේශයකට එම රටේ අවසරයකින් තොරව සාමසාධක හමුදා යොදවන්නේ කෙසේද යන්න පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ප්‍රශ්න කර තිබෙනවා. හෙට පෙබරවාරි 24 වැනිදා මෙරට දීර්ඝතම උමං මාර්ගය වන රම්බොඩ උමං මාර්ගය ඉදිකිරීම අවසන් කර ඇත්තේ 2008 වසරේ පෙබරවාරි මාස 24 වන දිනයි. කියුබාවේ වත්මන් ව්‍යවස්ථාව විධිමත් ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ 1976 වසරේ පෙබරවාරි මාස 24 වන දිනයි. එස්තෝනියාව ස්වාධීන රාජ්‍යයක් බවට පත්ව ඇත්තේ 1918 වසරේ පෙබරවාරි මාස 24 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.